මහජනතාව දැනගත යුතුයි මේ අවස්ථාවේදී පළමු මාත්‍රාව ලබාගත් එන්නත හැර දෙවන මාත්‍රාව ලබා ගැනීමේදී වෙනත් එන්නතක් සඳහා යොමු විය යුතු නැහැ මේ අවස්ථාවේදී. එසේ අවශ්‍යතාවයක් ඇති වුණොත් අවශ්‍ය දත්ත විශ්ලේෂණය කරලා ලෝකයේ අනිත් රටවල් වල දත්ත මේ විශ්ලේෂණය කරලා වසංගත විද්‍යාඥ අංශය එම තීරණය ගනීවි මේ එන්නත් මිශ්‍ර කර ලබා දෙන්න ඒ අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණයක් ලබා ගනීවි. මේ වෙන අවස්ථාවේදී අපි එකම එන්නතෙන් තමයි මාත්‍රා දෙක දැනට ලබා දෙන්නේ. දෙවනුව ජනතාව අපි දැකලා තියෙනවා මේ දවස්වල බොහෝම එකතු වෙලා මේ සමහරලාට පොරකමින් මේ එන්නත් කරන මධ්‍යස්ථානවල එන්නත් ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම දැනුවත් වෙන්නට අවශ්‍යයි මේවායිනුත් අලුත් පොකුරු නිර්මාණය වන්නට පුළුවන්. එම නිසා එන්නත ලබා ගැනීමේදී Tamanට අදාළ ග්‍රාම නිලධාරී වසමට අදාළ එන්නත් මධ්‍යස්ථානයට පමණක් යොමු වන්නට කටයුතු කළ යුතුයි. වෙනත් ග්‍රාම නිලධාරී වසම් වලට ගිහිල්ලා එන්නත් කරන්නේ ලබා ගැනීමට යාම වළක්වා ගන්න. එසේ වුවහොත් මෙම එන්නත් කරණයට කලින් ඔබ වෛරසයට ගොදුරු වන්නට පුළුවන්. ඒ වගේම ඔබ නිවෙස්ගත නිරෝධායනයට ලක් වෙලා ඉන්න පුද්ගලයෙක් නම් එන්නත් කරණයට ඒ අවස්ථාවේ යොමු වෙන්න නරකයි. ඔබ නිරෝධායනය වන පුද්ගලයෙක් නම් නිවස තුලම රැඳී සිටින්න එන්නත් කරන මධ්‍යස්ථාන වලට ගියොත් ඔබගෙන් අන් අයට මෙම රෝගය බෝවන්නට පුළුවන්. තවත් බහුල ප්‍රශ්නයක් තමයි මේ එන්නත ලබා ගැනීමෙන් පසුව විශේෂයෙන්ම මේ සයිනෝෆාම් එන්නත ගැන තමයි මේ ගැටලුව තියෙන්නේ. මව්කිරි දෙන මවක් මව්කිරි ලබා දිය යුතුද කියන එක දරුවාට. ඇත්තෙම මේ මාස 6කට වැඩි මව්කිරි දෙන අම්මලාට තමයි මේ එන්නත ලබා දෙන්නේ. ඔවුන් අනිවාර්යයෙන්ම තම දරුවාට මව්කිරි ලබා දිය යුතුයි. මව්කිරි ලබා දීම නතර නොකළ යුතුයි. ඒ ටික තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. මම විශේෂඥ වෛද්‍යතුමාට ආරාධනා කරනවා මේකට සම්බන්ධ වෙන්න. මම වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ අධ්‍යක්ෂ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය. සුබ දවසක් සියලු දෙනාටම. අද මැයි මාසේ 17 වෙනිදා ඊයේ රාත්‍රියේ රෑ 10 වෙනකොට අපිට වාර්තා වුණ පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 1,42,746ක් හැටියට වාර්තා වෙලා තියෙන්නේ. එයින් 1,18,322ක් මේ වන විට සුවය ලබා නිවෙස් කරා ගොස් තිබෙනවා. ඒ වගේම සමස්ත මරණ සංඛ්‍යාව 941ක් හැටියට වාර්තා වෙනවා. ඊයේ දිනේදී රෝගීන් 2275ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනයට මරණ 21ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ මරණ 21ම ඊයේ දිනේ සිදු වූ මරණ නෙවෙයි. ඊට පෙර දින කිහිපයක් තුල සිදු වූ මරණවල මරණ පරීක්ෂණ සහ අනිකුත් තොරතුරු එක්රැස් කරලා මේ දිනයේදී තමයි එහෙම නැත්නම් ඊයේ දිනේ 21 දෙනෙකුගේ මරණ කොවිඩ් මරණ හැටියට තීරණය කරලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන 125ක් රෝගීන්ගේ ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කරලා තියෙනවා. මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 21402ක් රෝගීන්ගේ පරිහරණය සඳහා සූදානම් කරලා තියෙනවා. මේන් 19354ක් ඊයේ දිනේදී භාවිතයට ගෙනෙනවා. භාවිතයට ලබා දීලා තියෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවල රෝගීන් 73 දෙනෙකු ඊයේ දිනේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටියා. ඊයේ දිනේ පහුගිය පැය 24 තුල PCR පරීක්ෂණ 27183ක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම එන්නත් කිරීම ගැන කතා කරනකොට 16 වෙනිදා ඊයේ
දිනය අවසන් වන විට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රාව දෙවන මාත්‍රාව 1612කුත් ඒ වගේම සයිනෝෆාම් පළමු මාත්‍රාවෙන් 26697කුත් ඊයේ දිනේදී දීලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තහම ඊයේ දිනේදී මේ වන විට කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 9,25,242 දෙනෙකුට දීලා තියෙනවා. ඒ වගේම දෙවන මාත්‍රාව 2,67,077 දෙනෙකුට දීලා තියෙනවා. සයිනෝෆාම් පළවෙනි මාත්‍රකාව මුළු එකතුව 3,75,316 දෙනෙකුට දීලා තියෙනවා. ඒ වගේම ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව 14,699 දෙනෙකුට දීලා තියෙනවා. මම හිතනවා මේ දිනවල අපි කවුරුත් දන්නවා රෝගීන් මුලින් වාර්තා වුණු 2500 ඉක්මවලා වාර්තා වීම යම් ප්‍රමාණයකට අඩු වෙලා 2200 ගණන් වාර්තා වෙනවා. මේ තත්ත්වයේ කොහෙත්ම අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපිට ඉදිරියේදී මේක ඊ타මත්ම පහළ මට්ටමට ගෙනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපේ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ ඒ નિયમિત ස්ථානයකට ගොස් ඒ ලැබෙන පරිදි ඒ එන්නත ලබා ගැනීමත් ඒ වගේම එන්නත ලබා ගත්තත් නැතත් මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය පුරුදු උපරිමයට පිළිපදීමට කටයුතු කරන ලෙසත් ඒ හරහා මේ රෝගය පාලනය කර ගැනීමට රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් උපරිම සහාය දක්වන්න කියලා අපි සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. මේකේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. රෝගය වැළඳී තිබෙන පුද්ගලයෙකුට එන්නත ලබා ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිශක්තිය ගොඩනැගීම හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නිරෝධායනට ලක් වෙනවා කියන්නේ ඒ පුද්ගලයා බොහෝ වෙලාවට අපි ආශ්‍රිතයෙක් හැටියටත් සලකන නිසා ඒ කියන ආශ්‍රිතයෙක් වීම නිසා ඒ වන විට රෝගයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි දේ තමයි නිරෝධායනට ලක් වෙන පුද්ගලයින්ව එතනින් ඉවත්තට අරගෙන අනිකුත් අයත් එක්ක කලවම් වෙලා එහෙම නැත්නම් ඒකට ආශ්‍රය කිරීමට සැලැස්වීම හරහා මේ රෝගේ තවදුරටත් බෝ වීමේ හැකියාවක් තියෙනවා. නිරෝධායනට ලක් කරන්නේ අපි ඒව එක තැනක තියාගන්නනේ. මේ කාරණා දෙකම සලකලා බලලා තමා අපිට මේ කටයුත්තේදී අපිට ඒ සහාය ලබා ගන්න ඕන වෙන්නේ. ඒ නිරෝධායනට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ඒ නිරෝධායනයේ අවසන් වුණාම ලැබෙන පළවෙනි අවස්ථාවෙම ඒ එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වෙනකොට ඒ සඳහා වෙනත් අපි කියනවා කන්ට්‍රා ඉන්ඩිකේෂන් එකක් එහෙම නැත්නම් නොදිය යුතු අවස්ථාවක් නැත්නම් විශේෂයෙන්ම ඒ අයට රෝගය වැළඳිලා තිබුණොත් රෝගය සනීප වෙලා සති දෙකක් පමණ ගියාට පස්සේ ඒ අයටත් කොහොමත් ඒ එන්නත ලබා ගන්න පුළුවන්. එවැනි ක්‍රියාමාර්ගයකට යෑමට අවකාශ තියෙන නිසා තමයි නිරෝධායනට ලක් වෙලා ඉන්න අය අපි මේ මොහොතේ එන්නත ලබා ගැනීමට උත්සුක නොවිය යුතුයි කියලා කියන්නේ. ප්‍රථමයෙන්ම රෝගියෙක්ගේ ආශ්‍රිතයෙක් හැටියට ඉන්න ඕනම වෙලාවක අපි එහෙම ඒ අයව ඒ ආකාරයට නිරෝධායනට ලක් කරන්නේ රෝගියෙකුට ආශ්‍රිතයෙක් ලෙස කටයුතු කිරීම නිසා. ඒ වගේම ඒ ඕනෑම පුද්ගලයෙකුට රෝග ලක්ෂණයක් පහළ වුණොත් අපි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ සෞඛ්‍ය පහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුයි. එතකොට ඒ අයට ප්‍රමුඛතාවය දීලා ඒ අයව අනිවාර්යයෙන්ම රෝහලක් කරා ගෙනියනවා. ඒ අවස්ථාවේදී ඒ රෝහලේදී හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ඒ කරන ලද ඉදිරියේදී ඒ කරන්නා වූ පරීක්ෂණ හරහා අපිට ඒ පුද්ගලයා කොවිඩ් රෝගයෙන් පෙළෙනවාද ඩෙන්ගු රෝගයෙන් පෙළෙනවාද කියන එක
ඒ වෙලාවේදී හඳුනා ගන්න පුළුවන්. මොකද රෝග ලක්ෂණත් එක්ක ඒ වෛද්‍යවරයා විසින් ශායනිකව කරන ලද පරීක්ෂාවෙන් පස්සේ ඒ තීරණය කරાવી ඩෙන්ගු රෝගයකට පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවද නැද්ද කියන එක. ඒ නිසා අපි වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී රෝග ලක්ෂණයක් නැතුව ඉන්නවා නම් රෝහලකට ගෙන යන තෙක් අර අපි සාමාන්‍ය කියන පිළිවෙත් අනුගමනය කරමින් ඉවසීමෙන් ඉන්න එක වැදගත් වෙනවා. නමුත් අද උණක් හෝ වෙන අමාරුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍යනිලධාරීවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකකට දන්වලා ඒ හරහා මේ රෝහල්ගත වීමට උත්සුක වීම වැදගත් වෙනවා. නෑ අදාළ වෙලාවේදී එන්නත් ඇනවුම් කරලා සල්ලිත් ගෙව්වටත් එක කොටසකට අපි සල්ලිත් ගෙව්වට පස්සේ මේ තීරණය ගත්තේ. ඒ නිසා මේ අදාළ වෙලාවට අපි එන්නත් කිරීම ඇනවුම් නොකරාය කියන ප්‍රකාශය අපිට පිළිගන්න බෑ. අපි මේ එන්නත ලබා ගැනීමට අවශ්‍ය කරන සියලුම මොකද එන්නත හදන්න කලින් අපිට එන්නත් ඕඩර් කිරීමට පුළුවන් කමක් නැහැ. එන්නත හදන්න ඕන ඒ හදලා ඒක භාවිතා කරපුවාම ඒකට කෙරෙන්න ඕන අවශ්‍ය කරන මූලික ආරක්ෂිත භාවය පිළිබඳව කරන පරීක්ෂණ කෙරෙන්න ඕන මේ එන්නත ඊට පස්සේ ඒකේ ඵලදායීතාවයක් තියනවාද කියලා අපි කියනවා safety and efficacy කියන දෙක ඒ දෙක පිළිබඳව සෑහීමකටපත් නොවි එන්නතක් හදන පළියට කර්මාන්ත ශාලාවකට හෝ නිෂ්පාදකයෙකුට සල්ලි ගෙවලා ඕඩර් කරන්න අපිට බෑ. ඒ නිසි වෙලාවේදී අපි ඒ ඕඩර් කිරීම කරා. නමුත් විවිධ හේතු මත ඔයගොල්ලෝ කවුරුත් දන්නා හේතු මත අපි එන්නත් ඕඩර් කරපු රටෙන් ඒක තවදුරටත් නිෂ්පාදනය කරලා අපිට ලබා දීමට නොහැකියාවක් දැනුම් දුන්නා. ඒ මිසක් කලින් ඕඩර් නොකිරීම නිසා නෙවෙයි. රජය මේ මොහොත වෙනකොට උපරිම ප්‍රමුඛතාවය දීලා විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් රාජ්‍යතාන්ත්‍රික සහ අනෙකුත් ක්‍රමවේද අනුගමනය කරමින් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ සඳහා අපේ රටේ ඉන්න ප්‍රභූවරුන් ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රභූවරුන් මේ සඳහා අවශ්‍ය කරන සහාය ලබා දෙනවා. ඒ සියලු දෙනාගේම සහායෙන් අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේ අපිට අවශ්‍ය කරන එන්නත් තොග ලෝකයේ කොහේ හරි තියෙන තැනකින් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කටයුත්ත සඳහා රජය ප්‍රමුඛත්වය දීලා මේ මොහොතේ කටයුතු කරනවා. මේ පිළිබඳව ඉදිරියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සහ රාජ්‍ය පරිපාලන සෝ ඒ අදාළ අංශ මොකද පෞද්ගලික අංශයට අදාළව ඒ කටයුතු කරන ආයතන මගින් ඉදිරියේදී උපදෙස් ලැබෙනවා ඇති. මොකද මේ සම්බන්ධයෙන් දැනට සෞඛ්‍ය සේවයේ අපේ සෞඛ්‍ය ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වැඩසටහන් අනුව මේ ගැබිනි මාතාවන් සහ අනෙකුත් අයව යොදවා ගැනීම පිළිබඳව අපි අභ්‍යන්තර වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. පෞද්ගලික අංශය සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ඒවට අදාළ අංශ මගින් ඉදිරියේදී අවශ්‍ය උපදෙස් සහ චක්‍රලේඛ නිකුත් කරනවා ඇති. මේ හෙදියන්ට ලබා දීලා තියෙන වරප්‍රසාදය දැන් නැවත කැඳවලා තියෙනවා මේ කරාපිටිය රෝහලට එන්නේ. ඔව් ඒ විතරක් නෙමෙයි හුඟක් රෝහල් වල ඒක කරලා තියෙනවා. මොකද අපේ ආරක්ෂාවට කියන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ සෞඛ්‍ය සේවකයෝ සියලු දෙනාම වගේ අපි මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහිදී අවශ්‍ය කරන සියලු ආරක්ෂක විධිවිධාන යොදා ගනිමින් ඒ අයව නිසි පරිදි ඒ අවශ්‍ය කරන ස්ථානවලට ආරක්ෂිතව යොදා ගැනීමට සිද්ධ වෙනවා. ඒ සඳහා මොකද මේක මේ රටේ සෞඛ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාම කියන්නේ විශාල ප්‍රතිශතයක් ඉන්නවා ගර්භණී කාන්තාවෝ සෞඛ්‍ය සේවයේ ඉතාමත්ම තීරණාත්මක සේවාවන් වල යෙදෙන. ඒ සියල්ලම නැති වුණොත් රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා අපි ඒ අයට ඒ කියන්නේ සෞඛ්‍ය සේවකයන්ට දිය හැකි උපරිම ආරක්ෂාව දීලා මේ අයව ගෙදර තියාගන්නවට වඩා මේ සේවය සඳහා යොදවා ගන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්තම් සෞඛ්‍ය
නම් අපිටත් දැනුම් දෙන්න අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා එවැනි දේවල් සිදු නොවීමට වග බලා ගන්නවා. මොකද එහෙම නැතුව වෙන විදිහක් නැහැ අපිට ආසාදිතව හඳුනා ගන්න. ඉන්නෝනේ මේ සම්බන්ධව. ඇයි ඔවුන්ට විශේෂ ප්‍රමුඛත්වයක් දීලා ඔවුන්ට එන්නත් කරන කිරීම සඳහා ප්‍රමුඛතාවයක් දෙන්නේ නැත්තේ? මොකද විශේෂයෙන් ඔවුන්ගේ මේ දාමී ඉදිරියට ගලාගෙන යන ඔවුන්ගේ ක්‍රියාවලිය වැදගත් නේ. ඔවුන් අඳුරගෙන ඇයි එන්නත් ක්‍රමයක් කරන්නේ නැත්තේ? සෞඛ්‍ය සේවයේ සියලු දෙනාටම අපි ඉදිරිපත් කරානේ. කවුරු හරි මට මතකයි ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවක් කරමින් අපිට එන්නත් ක්‍රම දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මම හිතන්නේ පරීක්ෂකයෝ අපි සියලු දෙනාටම සෞඛ්‍ය සේවය පමණක් නෙවෙයි ඉදිරිපෙළ කටයුතු කරන සියලුම කාර්ය මණ්ඩලවලට අපි පළවෙනි එන්නත ලබා දුන්නා. ඒ අනුව ඒ පළවෙනි එන්නත ලබා දුන්න ඒ මොහොතේ ඉදිරිපත් වෙච්ච සියලු දෙනාටම දුන්නා. ඒ අයට දැන් දෙවෙනි එන්නතත් අපි බොහෝ දුරට ලබා දීලා තියෙනවා. මම හිතනවා සාමාන්‍ය ජනතාවට තමයි මේ මොහොත වෙනකොට අපිට දෙවෙනි එන්නත ලබා දීම පිළිබඳව මේ දැනට තියෙන ගැටලුව මතුවලා තියෙන්නේ. සෞඛ්‍ය සේවකීන්ට හෝ ඒ ආශ්‍රිත අයට අවශ්‍ය කරන සියලු දෙනාටම වාගේ අපි පළවෙනි එන්නත ලබා දුන්නා. PCR කරන ප්‍රමාණය දැන් අඩු වෙලාද නැත්නම් සාමාන්‍ය මට්ටමේ වෙනවද කොහොමද? මේ වෙනකොට ඊයේ දිනේදී මම කිව්වා 27183ක් පහුගිය පැය 24 තුල සිද්ධ කරලා තියෙනවා. සාපේක්ෂව බැලුවහම මේක තමයි අපි මොකද මේක මීට කලින් තිබිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ රෝගීන් සංඛ්‍යාව පල්ලෙහාට ගෙනෙන එකට අවශ්‍ය කරන වැළැක්වීමේ කටයුතු තමයි වැඩි වැඩියෙන් කරලා රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු කර ගැනීම මිසක් මම හිතනවා ඉදිරියේදී එහෙම නොවුනොත් අපේ සාමාන්‍ය රජයට සහ අනිකුත් මේ සෞඛ්‍ය සේවයට තවත් විශාල වශයෙන් මේ පරීක්ෂණ කිරීම සඳහා මේ ජනතාවගේ මුදල් පිටරට යවීම තමයි සිද්ධ වෙන්නේ. අපි ඒක වැඩි කිරීම නොකරනවා නෙවෙයි අවශ්‍ය වන්නේ ඒ தત્ත්වය වැඩි වෙන්නේ නැතුව රෝගීන් අඩු කිරීම හරහා අපිට මේ PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය අවම කර ගැනීමයි මම හිතනවා මේ මොහොතේ සිද්ධ වෙන්න ඕනේ. ඒ එන්නතට ඒ නිෂ්පාදකයා විසින් කරන ලද පරීක්ෂණ සහ අනිකුත් තොරතුරු අනුව පිළිපැදිය යුතු පිළිවෙත් මොනවද කියලා ඒ නිෂ්පාදනයේ තියෙනවා ප්‍රොඩක්ට් ඉන්ෆර්මේෂන් ෂීට් කියලා එකක්. ඒක හරහා අපිට තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ සෞඛ්‍ය විශේෂයෙන්ම වසංගත රෝග විද්‍යාංශය විසින් ඒ එන්නත සඳහා පිළිපැදිය යුතු දේවල් පිළිබඳව චක්‍රලේඛන යවලා තියෙනවා. ඒක අනුව තමයි අපි කටයුතු කරන්නේ. එහෙම නැතුව විශේෂ වෙනම ආහාර රටා පිළිබඳව හෝ වෙනත් දේවල් වෙනම සඳහන් කරන්නේ නැහැ. තමන්නාන්සලාට ඒක අර වෙබ්සයිට් එකේ තියෙනවා. ඒක අරගෙන බලන්න පුළුවන්. හුඟක් විස්තර එතන තියෙනවා. Again, I am not an expert on epidemiology to give a conclusive comment on whether it is yes or no, but what I can say is at this moment we are taking every possible action to trace the contacts of those who are associated with positive patients and try to contain this. But if the situation is such that there is many reasons to admit that community spread has already taken place, most of these activities need to be changed. And at this moment, we do not have any evidence to warrant to change the strategy to any other level, because we are at this moment, we are under control of the situation where all the cases and their contacts are diagnosed or detected, and then some are quarantined at home, some are
the positive cases have been taken to the intermediate stations or hospitals, and some are awaiting transport. But we have identified all these cases, and therefore changing our strategy is not necessary. So therefore there can be relatively different ideas can come from different quarters. But if we are going to admit or accept the fact that there is a community spread, we cannot go on with this strategy. That is why we need to say, or we have to be very firm about this, where the situation is under control, and therefore we cannot change the current strategy. So different people can say that it is community spread or any other word they can be used, but epidemiologically we are not in a position to change that situation, or we cannot admit any change in this regard. කොවිඩ් රෝගයේ ආසාදනය වීම හේතුවෙන් ගෙදරට වෙලා ඉන්න අය මිය යනවලු. මේ මිය යාමේ මලසිරුරු රහසේම වලලා දමනවා කියලා වාර්තාවක් තියෙනවා. මේකේ මේ කියන්නේත් මේ ඒ පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ DGM කොස්තා මහතා තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ අදහස මොකක්ද? ඔව් අපි එතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා එවැනි අවස්ථාවක් තියෙනවා නම් ඒක වළක්වන්න කටයුතු කරනවා. ඒ වගේම එහෙම මරණ සිද්ධ වෙන්න අපිට ඉඩ දෙන්න බෑ. අපි ඒ සඳහා මොනවා හරි ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා නම් ඒවට ප්‍රතිකර්ම යොදවලා අපි ඒක වළක්වන්න කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය කරන එතුමත් එක්ක අපි ඒක ඇත්තටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මේකට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරනවා ඇති. මොකද ඒක එවැනි තත්ත්වයක් සිදු වෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැළැක්වීම අපේ මූලික මේකට හේතුව කියලා කිය සඳහන් කරලා තියෙන්නේ මේ පළාත්වල ගොඩක් දුෂ්කරතාවයක් තියෙන ගම්මානවල මේ තියෙන්නේ. මේවට ඉතින් යන්නේ නැහැලු PCR එකක්වත් චෙක් කරන්න කවුරුත්. එතකොට ගෙදර තියෙනම නිරෝධායනය වෙන්නේ. එතකොට එවැනි තත්ත්වයක් තියෙනවා නම් අපි ඒකත් වළක්වන්න පුළුවන් අවශ්‍ය කරන පහසුකම් එහි සෞඛ්‍ය සේවකීන්ට අපි ලබා දීම තමයි මේ මොහොතේ වැදගත් වෙන්නේ. ඒක දැනටමත් කෙරීගෙන යනවා. අපි මේ උතුරුකණමලේ මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ඒ කියන්නේ පළාත් අධ්‍යක්ෂකතුමාත්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාත්, සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ, ඒ සියල්ලත් එක්ක අපි නිරන්තරයෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. එවැනි තත්ත්වයක් තිබේ නම් ඒක නැවත සිදු නොවන්න අවශ්‍ය කරන පියවරවල් ගන්නවා. මේ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් අපිට මේ මොහොතේ මට ඉදිරිපත් කරන්න බෑ. ඒක ගාක් ගැඹුරු, මොකද මේක සාපේක්ෂ දෙයක්. මොකද අද තියෙන එක හෙට නැති වෙන්න පුළුවන්. අද සමහරලාට අනුමැතිය දුන්න එකක් හෙට විඩ්‍රෝ කරගන්න පුළුවන්. නමුත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ මොහොත වෙනකොට ලංකාවේ අනුමැතිය දුන්න ඒවා ගැන විතරයි. අනික් ලෝකේ පුරා එන ඒවා ගැන මේ මොහොතේ මට දැනුමක් ගන්න අමාරුයි. At this moment, we have not taken any decision to look after the patient at home. However, we know that during this period, there is a unexpected, but there is a delay in sending the positive patients to treatment centers. So, until such time, we need to monitor their situation, and then if anyone needs any type of urgent treatment, we need to identify them. To monitor that, there is a proposal or a plan to develop a system so that they can be monitored. However, at this moment, government, health ministry are exploring all the possibilities of even any extreme eventuality where the home-based treatment also an option. However, for that, although we are taking all the action to develop plans, circulars, guidelines and other things, because you cannot develop everything in a hurry when a situation is totally out of control. So we have already
develop, we are planning and we are developing the guidelines. But that does not mean that we have taken a decision to keep them. At this moment, what we do is we have to monitor the positive patients who are still remaining at home until they are taken to treatment centers. සෑම කණ්ඩායමක්ම අවදානම් ඒ නිසා තමා මේ සියල්ලටම අපි මේ විදිහට බෙහෙත් ලබා දෙන දැනට අපි කවුරුත් දන්නා පරිදි මේ එන්නත් තොග ලබා ගැනීම පිළිබඳව ගැටලුව මම හිතනවා කවුරුත් නොදන්නා දෙයක් නෙවෙයි. ඒ වගේම තමා මේ වෙන විට අපි වෛද්‍ය ශිෂ්‍යයන්ට ඒ වගේම තමා නර්සින් පුහුණුවන සෞඛ්‍ය සේවකයන්ට අවුරුදු වයස් සීමාව බලන්නේ නැතුව ඒගොල්ලන්ගේ අවදානම ගැන සලකලා බලලා ඒ අයට දැනටමත් දීලා තියෙනවා. මම දන්නේ නැහැ වයස් මේ මාධ්‍ය වලට දෙන අයට සීමාවක් එහෙම අඩු වයසේ අයට දුන්නද කියලා. නමුත් එහෙම දුන්නා නම් ඒකෙත් ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලන්ටත් ඒ වගේම අවදානමක් තියෙන නිසානේ අපි ඒක මෙයා කරේ. ඉතින් රටේම ඉන්න අයට මේ තත්වයට අවශ්‍ය කරන එන්නත් ලැබුණොත් ඒක නොදීන්න කිසිම හේතුවක් නැහැ. සමහර විට ඉදිරියේදී අපි දන්නේ නැහැ අවශ්‍ය කරන දත්ත ලැබුණොත් ඒ දත්ත මෙයා වුණොත් ඒ වයස් කාණ්ඩවලින් තොරව සමහර වෙලාවට මේ රෝගයට ප්‍රතිකාර කරන්න වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් දැනට තියෙන දත්ත අනුව තමයි අපි මේ සියල්ල තීරණය කරලා ඒ කටයුත්ත කරන්නේ. ඒ වගේම තමයි අවදානම ගැන සැලකිලිමත් විය යුතුයි. Thank you. Thank you very much. ස්තුතියි. ඒ ඔබ හා එක්ුණේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අධ්‍යාපන පුහුණු හා පරීක්ෂණ ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශය. අවසාන වශයෙන් මට කියන්න තියෙන පොඩි කාරණාවක් මේ දිනවල ඔබ දන්නවා රට තුල ගම් වතුර නායයාම් වගේ තත්ත්වයක් එක්ක අවතැන් කඳවුරු වල පුද්ගලයන් පවුල් රැසක් සිටිනවා. මං හිතන්නේ ලැබුණු දත් අනුව 40000ක පමණ පිරිසක් මෙම අවතැන් කඳවුරු වලදී ඔබ COVID-19 රෝගයෙන් ආරක්ෂා වන්නට මොන වගේ ක්‍රියා කළ යුතුද කියන එක අවසාන වශයෙන් මම කියන්නම්. ඔබ කඳවුරක සිටිනවා නම් ඇත්තටම කඳවුරු තුල තිබෙන පහසුකම් අනුව මෙය සීමා සහිත විය හැකි. හැබැයි හැකි සෑම විටම ඔබ පුද්ගලයන් අතර තිබෙන දුරස්ථභාවය තබා ගැනීමට උත්සාහ කරන්න. සෑම විටම කඳවුර තුල සිටින විට මුවාවරණයක් නිවැරදි ලෙස භාවිතා කළ යුතුයි. ඔබගේ දෙයත් පිරිසිදු කරගත යුතුයි. සබන් යොදා ජලයෙන් පිරිසිදු කරගන්න. ඒත් එක්කම ඔබ පවුලක් වශයෙන් මේක කඳවුරු තුල සිටිනවා නම් බොහෝ දුරට ඔබට පුළුවන් අනිත් පවුල් වලින් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. මේක සෑම විටම කරන්නට අපහසු වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් එක්කම මේ කඳවුරු වලදී ඔබ ආහාර පිසීම ආහාර ගැනීම ගොඩක් වෙලාට එකට කරන්නට සිදුවෙන අවස්ථා තියෙනවා. මේ අවස්ථා මග ඇරලා පුළුවන් තරම් ඔබගේ කෑම ආහාරය වෙනම ලබා ගැනීමට කටයුතු කරන්න. ඒත් එක්කම භාජන ඒ කියන්නේ පිඟන් කෝප ආදිය තමන් වෙන වෙනම භාවිතා කිරීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබගේ දරුවන් ගර්භණී කාන්තාවන් මෙම කඳවුරු වල සිටිනවා නම් ඔවුන්ගේ ආරක්ෂාව ගැන මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඉතා දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම නිරෝධායන වන පුද්ගලයන් මෙම කඳවුරු වල සිටිනවා නම් ඔවුන්ගෙන් වෙන් වෙලා කටයුතු කිරීමට ඔබ වග බලාගත යුතුයි. ඔවුන් නිරෝධායන වන පුද්ගලනුත් එම වගකීම සමාජ වගකීමක් ලෙස සිතේ දරාගෙන අනිත් අයගෙන් වෙන් වෙලා කටයුතු කරන්න. ඒ වගේම ඔබට රෝග ලක්ෂණයක් මොනවා හරි මතුවෙනවා නම් විශේෂයෙන්ම සුවසැරිය හදිසි ක්ෂණික ඇමතුම් ඒකකයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අමතලා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන් 1999 අංකයෙන්. ඒත් එක්කම ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට මේ පිළිබඳ දන්නලා අවශ්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන්. මේ අවතැන් කඳවුරු වල සිටින ජනතාවට COVID-19 ආරක්ෂා වීම සඳහා ගත යුතු මූලික ක්‍රියාමාර්ග අද දින සපැමිණි ඔබ සියලු දෙනාට මම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වශයෙන් මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ස්තුතියි.
සුබ සන්ධ්‍යාවක්.